समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता तद्धम्मं मुनिराजन्त शृण्वन्तु सद्गुणमुक्तदम् धम्मं श्रवण कालो अयं भदन्ता धम्मं श्रवण कालो अयं भदन्ता धम्मं श्रवण कालो अयं भदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से अत्थकोटि हो सेनापति दिट्ठधम्मो पत्तधम्मो विदितधम्मो हरियोगाल्धम्मो दिन्नविचिकित्सो विगतगतं गतो वेसाराज्यपत्तो अपरम्पच्चयो सत्तु शासने भगवन्तं एतदुच्चाति तुमने अदयिता उत्तम पोय दिनया पुसन पोय दावती किं हम पोय कदीम वागे धर्म देशने पवत्तनमा अदत्तिं तैकवितर काल सीमाවක් ධර්ම දේශනාව පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරනම දීපේ සුගතපාල මහත්මයා ये सोमावती महात्म्य जिले देपल अम्बोधि योगाश्रमेत नित्ययनेन भावना कटयुतु वलට सहभागी वන පින්වතුන් දෙපළක් सुगतपाल महात्म्यागे देमापियादी ज्ञातीन्त पुण्यानुमोदना किरीमට सोमावती महात्म्यागे देमापियादी ज्ञातीन्त पिन देपालसेम परलोकवत्तुन ज्ञाति आदीं श्रीपाद करला හැමදෙනාටම පුණ්‍යානුමෝදනා කිරීමත් ඒ වගේ මේ හැමදෙනාගේම නමින් පරලොව ගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමත් එනේ අප හැමදෙනාටම මේ උදාර
කුසල බලයේ හේතු කොටගෙන උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය ලැබේවා කියන බලාපොරොත්තුව ඇති කරගන්න. සින්පයක පමණ කාල සීමාවක් ධර්ම දේශනාව පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. හැමදෙනාම හොඳින් ශ්‍රවණය කරලා එයින් ගත යුතු ප්‍රයෝජන ලබාගෙන තමන්ගේ සීල භාවනාදී කටයුතු වැඩි දියුණු කරගෙන තමන්ගේ බලාපොරොත්තු ප්‍රාර්ථනාවලට අනුව ඒ උතුම් අමා මහ නිවන් දකින්න වීර්ය වඩන්නට ඕන. අද ධර්ම දේශනාව සඳහා තෝරාගත් මේ අංගුත්තර නිකායේ එන ඊය සූත්‍රයේ කියන මේක බොහෝම රසවත් වැදගත් සූත්‍ර දේශනා. ආරම්භ වෙන්නේ විශාලා මහනුවර. බුදුරජාණන් වහන්සේ මේ කාලේ විශාලා මහනුවර මහ වනයේ කූටාගාර ශාලාව කියන එකේ වැඩ වාසය. පුලුගෙවල් කියන ශාලාව කියන ඒක තමයි විහාර. විශාලානුවර මහ වනයේදී විහාරයක තමයි වැඩ වාසය කරන්නේ. ඉතින් මේ දවස්වල මේ ලිච්ඡවි රජවරු ඇමතිවරු විශාලාවෙහි ඒගොල්ලන් ලිච්ඡවි රාජධානියක් සන්තහාගාර ශාලාවට රැස් බුදුහාමුදුරන්ගේ ගුණ වර්ණනා කරනම ධර්මයේ ගුණ වර්ණනා කරනම සංඝයාගේ ගුණ වර්ණනා තුනුරුවන්ගේ ගුණ වර්ණනා කරනවා මේ සන්තහාගාර ශාලාව. සන්තහාගාර ශාලාව කියන්නේ ඒ ලිච්ඡවි රාජධානියේ පරිපාලන කටයුතු කරන ගොඩනැගිල්ල. යුද්ධයක් ආවම යුද්ධය පිළිබඳව සංවිධානය වෙන කටයුතු කරන පරිපාලන කටයුතු කරන ඒ විශාලාවේ නොයෙක් උපද්‍රව රෝගාබාධාවම ඇතුණාම ඒ පිළිබඳව සාකච්ඡා කරලා පිළියම් කරන තැන තමයි මේ සන්තහාගාර ශාලාව කියන්නේ. හරියට අපේ පාර්ලිමේන්තුව වගේ එකක්. පාර්ලිමේන්තුවේ පරිපාලන කටයුතු කරන්නේ. ඒ වගේ මේ සන්තහාගාර ශාලාවෙන් තමයි ඒ ලිච්ඡවි රාජධානියේ පරිපාලන කටයුතු කරන්නේ.
ලිච්ඡවි රජවරු නැති අමතිවරු බුදුරජාණන් වහන්සේ එක්ක හරීම ශ්‍රද්ධාවන්තයි විශ්වාසයි. එනිසා නිතරම බුදුහාමුදුරන්ගේ ගුණ වර්ණනා කරනවා. ධර්මයේ ගුණ වර්ණනා කරනවා. සංඝයාගේ ගුණ වර්ණනා කරනවා. මේ සන්තාගාර ශාලාව සාකච්ඡා කරනවා. මෙතෙන්ට ආවා නිගණ්ඨනාථ පුත්‍රගේ ප්‍රධානම දායකයා සීහ කියන සේනාපතිය. ඒ කාලේ රටේ ප්‍රධානම තනතුරක් දරන කෙනෙක් තමයි සීහ සේනාපති. සීහ සේනාපතිය කියන්නේ දැන් අපේ වර්තමාන කාලේ හමුදා නායකයා වගේ හමුදා ප්‍රධානියා වගේ කෙනෙක්. සීහ සේනාපති මේ ලිච්ඡවි රජවරුන්ගේ රාජකුමාරවරු ආදීන්ගේ මේ සාකච්ඡාව අහන්න ලැබුණ මේ සීහ සේනාපති අහන්න ලැබිලා කල්පනා කළා. මේ අය මේ තරම් සාකච්ඡා කරන්නේ ඒ ශ්‍රමණ බව ගෞතමයන්ගේ මේ වගේ ගුණ ඇති. මෙයා තනියම හිතනවා. මේ ලිච්ඡවි රජවරු සාකච්ඡා කරන වර්ණනා කරන ගුණ ඒ ශ්‍රමණ ගෞතමයන්ගේ ඇති. ඒකයි මේ තරම් මේ සාකච්ඡා. එහෙම හිතලා මේ සීහ සේනාපතියට කල්පනාවක් ඇති වුණා මමත් යන්න ඕනේ ශ්‍රමණ ගෞතමයන් දකින්න. මේ භාග්‍යවතුන් වහන්සේ කියලාවත් බුදුරජාණන් වහන්සේ කියලාවත් විවහාර කරන්නේ ශ්‍රමණ ගෞතමයන් දකින්න. මමත් යන්න ඕන බලන්න. ගිහිල්ලා මේ කතාව අහලා නිගණ්ඨනාථ පුත්‍ර ළඟට ගියා. ගිහිල්ලා කිව්වා ස්වාමීනි මගේ අදහසක් තියෙනවා ශ්‍රමණ ගෞතමයන් දැක්කොත් හොඳයි. ඒ ශ්‍රමණ ගෞතමයන්ගේ ගුණ වර්ණනා කරනවා මේ ලිච්ඡවි රජවරු. මටත් පුතුම නිකන් ගිහිල්ලා බලලා එන්න ඕන. සමත නිගණ්ඨනාථ පුත්‍ර කියනවා සේනාපතිය ඒ ශ්‍රමණ ගෞතමයන්ගේ තියෙන්නේ අකිරිය වාදයක්. අකිරියවාද ඇති ශ්‍රමණ ගෞතමයන් ළඟට කිරියවාද ඇති ඔබ යාමේ තේරුමක් නැහැ. ඒ නිසා ශ්‍රමණ ගෞතමයන් දකින්න යන්න ඕනකමක් නැහැ කියලා නිගණ්ඨනාථ පුත්‍ර මේ සීහ සේනාපතියට කිව්වා. ඉතින් ඔය යන්න තිබෙච්ච ගමනේ කැමැත්ත එතනින් අවසන් වුණා. ආයුදාසක් මේ සංසාරාවේ පැත්තට ගියාම මේ ලිච්ඡවි රජවරු අර විදිහටම තුරුවන්ගේ ගුණ වර්ණනා කරනවා. මෙයාට හිතුණා මේ ශ්‍රමණ ගෞතමයන්ගේ මොනවා හරි ගුණයක් ඇති. ඒකයි මෙතරම් වර්ණනා කරන්නේ. යන්න ඕන මම ශ්‍රමණ ගෞතමයන් දකින්න.
හිතලා නිගණ්ඨනාථ පුත්‍ර ළඟට ගියා. කියලා කිව්වා ස්වාමීනි මට හිතෙනවා ශ්‍රමණ ගෞතමයන් දකින්න යන්න. සේනාපති ඔබ ක්‍රියාමාර්ගී කෙනෙක්. අනික් අතට ශ්‍රමණ ගෞතමයෝ තමන් ළඟට එන අය මායාවකින් තමන්ගේ ශ්‍රාවකයන් කරගන්න. ඕකද යාමනම් මම ඉතින් අනුමත කරන්නේ නැහැ. ඔබ ක්‍රියාවාදී කෙනෙක්. ශ්‍රමණ ගෞතමයේ අක්‍රියවාදී. දෙවෙනි වාරයටත් ඕම කිව්වා. ඉතින් ආයේ මේ සීහ සේනාපතියට මේ ගමන පිළිබඳව කැමැත්ත අඩු වෙලා ගියා. තම දවසක් මේ සංඝාගාරයේ පැත්තට ගියාම අහන්න ලැබුණා දකින්න ලැබුණා මේ ලිච්ඡවි රජවරු කුමාරවරු තුනුරුවන්ගේ ගුණ වර්ණනා. එතකොටත් මේ සීහ සේනාපතිය හිතන ඇත්තටම මේ ශ්‍රමණ ගෞතමයෝ ළඟ යම් කිසි ගුණ සමූහයක් ඇති. ඒක තමයි මේ අය මේ වර්ණනා කරන්නේ. යන්න ඕන මම ශ්‍රමණ ගෞතමයන් බැහැගන්න. කියලා තුන්වෙනි වරටත් නිගණ්ඨනාථ පුත්‍ර ළඟට ගියා. ඒක තමන්ගේ කාරණය කිව්වාම අර උත්තරයමයි ලැබුණේ. සේනාපතිය ඔබ ක්‍රියාවාදී කෙනෙක්. ශ්‍රමණ ගෞතමයේ අක්‍රියවාදී. ඊළඟට ශ්‍රමණ ගෞතමයේ කරන්නේ අනික් අයගේ ශ්‍රාවකයන් මායාමකින් තමන්ගේ ශ්‍රාවක බවට පත් කරගන්න. ඔබටත් ඕක වෙන්න පුළුවන්. ඒකින්ද යන්නේ කැදුවා ඔය අක්‍රියවාදී ශ්‍රමණ ගෞතමයන් හම්බ වෙනවා. දැන් මාර තුනක්ම ප්‍රතික්ෂේප වුණානේ නිගණ්ඨනාථ පුත්‍රගේ. අම්මේ සීහ සේනාපතිය මහ පින්වන්තය. පුණ්‍ය විපාකය ඵල දෙන්නේ නැ වෙලාවක් මේක වළක්වන්න බෑ කාටවත්. කිසි කෙනෙකුට වළක්වන්න. නිගණ්ඨනාථ පුත්‍ර තියා මොනම කෙනෙකුටවත් සීහ සේනාපතියට විපාක දෙන්නේ නැ මේ කුසල විපාක නවත්තන්න බෑ. කල්පනා කළා. අපේ ස්වාමී නිගණ්ඨනාථ පුත්‍ර හිතනදී අපිටපුවා. එයාගේ දින හැටියටම එයා බලාගෙන කටයුතු කිරීමෙන් ඇති ප්‍රයෝජනෙ මොකක්ද? මම දැන් තුන් පාරක්ම යන්න කතා කළා මට යන්න දුන්නා. ඉතින් මා ගැන බැලුවත් කමක් නැහැ නැතත් කමක් නැහැ මම යනවා ශ්‍රමණ ගෞතමයන් මොළේ කියලා ඔය විශාලා මහ නුවර මහ වනයේ කෝටාගාර ශාලාව කියන විහාරයේ වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේ දකින්න මේ සීහ සේනාපතිය දියා. ගිහිල්ලා ගෞරව දැක්වේ බැඳ පිදුවේ මොකක්වත් නැහැ. ඒව මොනවත් නැතුව දැන් පැත්තකින් වාඩි වුණා. සමාසුන් වල හිටියේ නැ පැත්තකින් වාඩි වෙලා අහනවා. ශ්‍රමණ බවත් ගෞතමය ඔබතුමා
අක්‍රීයවාදී කෙනෙක් කියලා ප්‍රසිද්ධයි. නිගණ්ඨනාථ පුත්‍ර වූ අපේ ගුරුවරයා ශාස්ත්‍රවරයා කියනවා ඔබ අක්‍රීයවාදී කෙනෙක් කියලා. මොකක්ද මේකේ තේරුම? දැන් බුදුහාමුදුරුවෝ අදාරනවා සිය සේනාපති යම් කෙනෙක් මට කියනවා නම් අක්‍රීයවාදී කියලා ඒක සුදුසුමයි. සුදුසු කතාවක් ඒක. මොකද මම කියනවා කාය දුස්චරිත කරන්න එපා. අක්‍රීය කියන්නේ කරන්න එපා කියන එක. නොකරනවා කියන එක. මම ශ්‍රාමකයන්ට අනුශාසනා කරනවා කාය දුස්චරිත කරන්න එපා. වචේ දුස්චරිත කරන්න එපා. මනෝ දුස්චරිත කරන්න එපා. අකුසල ධර්මයන් කරන්න එපා. අක්‍රීය කියන්නේ නොකිරීමනේ. ඒ නොකිරීම කරන්න එපා කියලා මම ඒ ශ්‍රාවකයන්ට අනුශාසනා කරනවා. ඒක වෙන්න පුළුවන් මට කියන්නේ අක්‍රීයවාදී කියලා. සේනාපති යම් කෙනෙක් මට කියනවා නම් අක්‍රීයවාදී කියලා මෙන්න මේ තේරුම් වලට අනුව මට කියන්න වටිනවා ගමන බවත් ගෞතමය අක්‍රීයවාදී කියලා. ඇයි මම කාය දුස්චරිත, වාචී දුස්චරිත, මනෝ දුස්චරිත අකුසල ධර්මයන් කරන්න එපා කියලා අනුශාසනා කරනවා. ඒ නිසා අක්‍රීයවාදී කියලා මට කියන්න වටිනවා. ඊළඟට දෙවනුව අහනවා ශ්‍රමණ බවත් ගෞතමය ඔබතුමාට කියනවා ක්‍රීයවාදී කියලා. ඔබතුමාට එහෙම කියන්නේ මොකද? සේනාපතිය මට ක්‍රීයවාදී කියලා යම් කෙනෙක් කියනවා නම් ඒක මට කිය යුතු යෝග්‍ය දෙයක්. ක්‍රීයවාදී කියන්නේ යම් යම් දේවල් කරනවා කියන එක. එහෙම කියනවා නම් ඒක මට කිව යුතු යෝග්‍ය වෙන එකක්. ඇයි එහෙම කියන්නේ? මම කියනවා ශ්‍රාවකයන්ට අනුශාසනා කරනවා කාය සුචරිතය කරන්න. වාචී සුචරිතය කරන්න. මනෝ සුචරිතය කරන්න. කුසල ධර්මයන් කරන්න. එතකොට මේ තුන් සුසිරිත කාය සුචරිතය, වාක් සුචරිතය, මනෝ සුචරිතය කරන්න. ඊළඟට කුසල ධර්මයන් කරන්න. මෙන්න මේමයි සේනාපතිය මම ශ්‍රාවකයන්ට අනුශාසනා කළා. ඒ නිසා මට ක්‍රීයවාදී කියලා යම් කෙනෙක් කියනවා නම් ඒකත් සුදුසුයි. වැරද්දක් නෑ එහෙම කියන්නේ. ඊළඟට අහනවා මේ සීහ සේනාපති ශ්‍රමණ බවත් ගෞතමය. ඔබට අතම්මය කියනවා උච්ඡේදවාදී කියලා. මේකේ තේරුම මොකක්ද? උච්ඡේදවාදී කියලා. සේනාපතිය මට යම් කෙනෙක් කියනවා නම් උච්ඡේදවාදී කියලා. ඒක සුදුසුමයි කියන්න වටිනවා. මොකද
උච්ඡේදය කියන්නේ මේ විනාශ කරන එකනේ. උච්ඡේද කියන වචනේ තේරුම විනාශ වෙනවා කියන එක. විනාශ කරනවා. සේනාපතිය මම ශ්‍රාවකයන්ට අනුශාසනා කරනවා රාගය විනාශ කරන්න. දේශය විනාශ කරන්න. මෝහය විනාශ කරන්න. අකුසල ධර්මයන් විනාශ කරන්න. මෙන්න මේ විදිහට මම ශ්‍රාවකයන් හික්මවන නිසා මට කියන්න වටිනවා උච්ඡේදවාදී කියන මේ වචනය. දැන් මේ එකක් දෙකක් තියෙනකොටම සිංහ සේනාපතිය හොඳටම බුදුහාමුදුරුවෝ ගැන පැහැදිලා බව බුදුහාමුදුරුවෝ දන්නවා. එයාගේ හිත බලනවා. හොඳටම පැහැදිලා. ඊළඟට අහනවා ශ්‍රමණ බවත් ගෞතමයේ ඔබතුමාට කියනවා මේ දේගුච්චි කියලා. දේගුච්චිවාදී කියලා. මේම කතාවක් මම අහලා තියෙනවා. මොකක්ද එහෙම කියන එකේ තේරුම? දේගුච්චි කියන්නේ පිළිකුල් කරනවා කියන එක. පිළිකුල් කරනවා. සේනාපතිය මට කියන්න වටිනවා දේගුච්චි. ඒ මොකද මම කාය දුස්චරිත පිළිකුල් කරනවා. වාචික දුස්චරිත පිළිකුල් කරනවා. මනෝ දුස්චරිත පිළිකුල් කරනවා. අකුසල ධර්මයන් කෙරෙහිමත් පිළිකුල් කරනවා. පරම ප්‍රතිකූල බවට මම කියන ඔක්කොම පිළිකුල් කරලා ගන්නවා. ඒ නිසා යම් කෙනෙක් මට කියනවා නම් දේගුච්චි කියලා ඒකත් මට සුදුසුම එකක් තමයි. ඒ මොකද මම කාය දුස්චරිතේ පිළිකුල් කරනවා. වාචික දුස්චරිතේ පිළිකුල් කරනවා. මනෝ දුස්චරිතේ පිළිකුල් කරනවා. සියලුම අකුසල ධර්මයන් පිළිකුල්. එහෙමත් මට කියන්න වටිනවා. බුදුහාමුදුරුවෝ බලනවා මේ සිය සේනාපතියාගේ මනස හිත ගැන. දැන් හොඳටම පැහැදිලා මේ ඇහුවට. ඊළඟට අහනවා ශ්‍රමණ බවත් ගෞතමයනි ඔබතුමාට මේ විශාලාවේ අය කියනවා වේනික කියලා. වේනික කියන කතාවක් තියෙනවා. මොකක්ද මේක තේරෙන්නේ? වේනික විනය කියන්නේ හික්මෝලා කියන එකනේ. ප්‍රහාණය කරනවා කියන එකටත් විනය කියනවා. හික්මෝලා කියන එකටත් විනය කියනවා. මෙතන ප්‍රධාන වශයෙන් ප්‍රහාණය කරනවා කියන තේරුම මනමත බුදුහාමුදුරුවෝ වදාරන සේනාපතිය මම ශ්‍රාවකයන්ට අනුශාසනා කරනවා රාගය ප්‍රහාණය කරන්න, ද්වේෂය ප්‍රහාණය කරන්න, මෝහය ප්‍රහාණය කරන්න, සියලු අකුසල ධර්මයන් ප්‍රහාණය කරන්න. මේ විදිහට මම ශ්‍රාවකයන්ට අනුශාසනා කරන නිසා මට කියන්න වටිනවා වේනික කියලා. බුදුහාමුදුරුවෝ වදාරනවා මේ සේනාපතිය.
ඊළඟට ආයි අහනවා මේ සේනාපතියා. ශ්‍රමණ බව ගෞතමයනි මේ විශාලානෝර ප්‍රදේශයේ මිනිස්සු ඔබතුමාට මේ තපස්සි කියලා කියනවා. තපස්සි කියන ව්‍යවහාරයකුත් කියනවා මේ ප්‍රදේශය. මොකක්ද මේකේ තේරුම? සේනාපතිය මට යම් කෙනෙක් තපස්සි කියලා කියනවා නම් ඒකත් සුදුසු වචනයක් තමයි. මොකද මම ශ්‍රාවකයන්ට අනුශාසනා කරනවා කාය දුක්ඛරිත තවා දමන්න. වාසේ දුක්ඛරිත තවා දමන්න. ඊළඟට මනෝ දුක්ඛරිත තවා දමන්න. සියලුම අකුසල ධර්මයන් තවා දමන්න. තවා දමනවා කියන්නේ ප්‍රහාණය කරනවා කියන එක තමයි. මෙහෙම මම ශ්‍රාවකයන්ට අනුශාසනා කරනවා. ඒ නිසා මට තපස්සි කියලා කිව්වත් ඒක යෝග්‍ය වචනයක්. ඊළඟට අහනවා ශ්‍රමණ බවජ්ජවතම මේ විශාලානෝර ප්‍රදේශයේ ඔබට කියනවා අපගබ්බ කියලා. මේ අපගබ්බ කියන එකේ තේරුම මොකක්ද? සේනාපතිය මට යම් කෙනෙක් මේ අපගබ්බ කියලා කියනවා නම් ඒක කිය යුතුම වචනයක්. මොකද මම කවදාවත් ජබකට මවකුසකට මතු පව යන්නේ නැහැ. මම ඒවා ඔක්කොම ප්‍රහාණය කරලා තියෙනවා. ගබ්බසෙය කියන මවකුසකට හෝ යාම වෙනත් ක්‍රම වලින් ඉපදීමත් ගබ්බසෙය කියනවා. කොහොමාවේ මවකුසකට යාම මම නවත්තලා තියෙනවා. ආයි කවදාවත් මම මරුණයින් පස්සේ මවකුසකට යන්නේ. මට යම් කෙනෙක් කියනවා නම් අපගබ්බ කියලා. ඒකත් කිය යුතු වචනයක් තමයි. ඊළඟට අහනවා ශ්‍රමණ භවජ්ජවතම අපට මේ විශාලානෝර ප්‍රදේශයේ තියෙනවා අස්සාතකෝ. අස්සාත කියන්නේ සනසිල්ල කියන එක. පිටක පාළියකට අර්ථ දීලා තියෙන්නේ ආස්වාද කියලා. ඒක වැරදි. අස්සාත කියන්නේ සනසිල්ල ලබා දෙනවා කියන එක. මොකක්ද ආස්වාද කියන එක තුම මාර්ග ඵල ලැබුණාම අස්වාසමක් ලබනවා. මේ සසර ගමන නවත්තලා අස්වාසමක් ලබනවා. ඒ නිසා බුදුහාමුදුරන්ට අස්වාසකෝ කියලා දෙමහාර කරනවා. සේනාපතිය මට මේ අස්වාසක කියන්න වටිනවා. මම මගේ ශ්‍රාවකයන්ට කෙලෙස් සංසිඳවා ගැනීමට
පිහිට ලබා ගැනීමට සෝවාන් ආදී මඟඵල උපදවා ගැනීමට අනුශාසනා කරනවා. මේ ශාසනයේ අත්දැකීමක් ලබන්න තීතක් ලබන්න අනුශාසනා. ඒ නිසා මට අස්සාසක කිව්වත් කමක්. ඒකත් මට කියන්න හොඳපත්. දැන් ඔතන කාරණා 8ක් කියෝ. මේ හැම එකක්ම බුදුරජාණන් වහන්සේ අනුමත කළා. මට එහෙම කියන්න වටිනවා. මේ දේශනාව මේ ප්‍රශ්න මාලාව අවසන් වෙනකොට සීහ සේනාපතිය කියනවා ස්වාමීනි ආශ්චර්යයි. දැන් කියනවා භාග්‍යවතුන් වහන්සේ. භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රකාශයේ ප්‍රකාශනයේ ආශ්චර්යයි. මහා පුදුමයි. මම අද ඉඳලා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙනවා. අද ඉඳලා මම භාග්‍යවතුන් වහන්සේගේ උපාසකයෙක් හැටියට දරන්න කියලා මේ සිය සේනාපතිය බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ. බුදුහාමුදුරුවෝ වදාරනවා සේනාපති කලබල වෙන්න එපා. ඔබ මෙච්චර කාලයක් නිගණ්ඨනාථ පුත්‍රගේ ප්‍රධාන ශ්‍රාවකෙක් හැටියට හිටියා. දැන් කලබල වෙච්ච මේ මාව අනුගමනය කරන්න යන්න එපා. හොඳට කල්පනා කරලා බලන්න. ඇත්ත නැත්ත හොයලා කල්පනා කරලා බලන්න. කියලා බුදුහාමුදුරුවෝ වදාළා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඒ වචනයට මම තවත් පැහැදිලිනවා. මං වාගේ කෙනෙක් ලැබුණා නම් මේ නිගණ්ඨනාථ පුත්‍ර ආදී අය මුළු විශාලායම කියාගෙන ඇවිදිනවා මේ අහවලත් අපේ ශ්‍රාවකේ. භාග්‍යවතුන් වහන්සේ කියනවා කල්පනා කරලා පරීක්ෂා කරලා තීරණයක් ගන්න. ඒකෙනුත් මම තවදුරටත් භාග්‍යවතුන් වහන්සේ ගැන පැහැදිලිවටපත්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ සීහ සේනාපතිය කිව්වාම මේ සේනාපතිය ඔබ මේ නිගණ්ඨනාථ පුත්‍රාදීන්ට ඔබේ ගෙදර දන්සලක් වාගේ තිබුණා. දන්සලක් පැන්සලක් වාගේ තිබුණා. ඒක නවත්තන්න එපා. ඔබ එදා ඉඳලා කරගෙන ආපු ඒ සංග්‍රහව දාන ආදී නිගණ්ඨනාථ පුත්‍රයන්ට ඒවා ඒ විදිහටම කරගෙන යන්න. ස්වාමීනි මම ඒකට තවත් පැහැදිලිනවා. ඒ නිගණ්ඨනාථ පුත්‍ර ගන්නන්නේ ඒ බුදුහාමුදුරුවෝ ශ්‍රමණ ගෞතමේ කියනවා මට විතරක් දන් දෙන්න අනිත් අයට දීමෙන් වැඩක් නැහැ කියලා ඔහොම උගන්වලා. මට මෙහෙම කියලා දෙනවා. දැන් භාග්‍යවතුන් වහන්සේගේ මේ කියමනට මම තවදුරටත් පැහැදීමටපත් වෙනවා. භාග්‍යවතුන් වහන්සේ මම වහන්සේගේ ශ්‍රාවකයෙක් බවට සාගන්න මම උපාසක බවට පත් වෙනවා. තුනුරුවන් සරණ ගිය ජීවිතාන්තයේ දක්වා උපාසක කෙනෙක් ඇටියට දරා ගන්න කියලා මේ සීහ සේනාපතිය ප්‍රකාශ කළා. බුදුරජාණන් වහන්සේගේ තියෙනවා
ධර්ම දේශනා ක්‍රමයක්. ක්‍රම තියෙනවා හරියට එකක් තියෙනවා මේ අලුතෙන් ශාසනයට පත් වෙන ඇතැම් අයට දේශනා කරන පිළිවෙල. ඒකට කියනවා ආනුපුබ්බේ කථා. අනුපිළිවෙල කතාව. ඕක බුදුරජාණන් වහන්සේ හැමෝටම දේශනා කරන්නේ නැහැ. ඔයගේ සුදුසු අයට අවශ්‍යයට තමයි දේශනා කරන්නේ. දැන් සීහ සේනාපතියට දේශනා කළා. ඒ වගේම අධිගානෝරේ තිබු කුෂ්ඨ රෝගිය සුප්‍රබුද්ධට එයාට දේශනා ඔයගේ උඟක් දෙනකොට දේශනා කරලා තියෙන මේ දේශනා පිළිවෙල ආනුපුබ්බී කතාව. අනුපිළිවෙල කතාව. මොකක්ද ඒක? දාන කතා. මොන දානේ ගැන දේශනා කරනවා. මේ බුද්ධ ශාසනයට ඇතුළත් නොවූ කෙනෙකුගේ සිත හොඳට හදන්න කරන දේශනයක්. දාන කතා. දානේ ගැන දේශනා කරනවා. දන් දෙන හැටි, දන් දීමේ ආනිසංස, දන් දුන්නාම දාන කුසල විපාක වශයෙන් දිව්‍ය මනසාදී සැප විඳින හැටි, දානේ ආනිසංස මේ කිසිම ඔය දාන ගැන දානයෙන් සැප සම්පත් ලබන්නට ප්‍රධාන කාරණේ ආදි වශයෙන් දානේ ගැන මතයි. එතකොට මේ ශ්‍රාවකයාගේ හිත මේකට නැමෙනවා. දානේ පිළිබඳ ගැඹුරු ධර්මයක් නෙමෙයි. බොහොම ලේසි ධර්මයක්. දානේ ගැන දේශනා කරනවා. ඊළඟට සීල කතා. සීලය ගැන දේශනා කරනවා. පංච සීලය, අෂ්ටාංග සීලය ආදී මේ සීලය පිළිබඳ විස්තර සිල් රකින්න ඇති. ඒ ප්‍රයෝජන සීලයේ තියෙන මේ ප්‍රභේද, සීලේ ගුණාත්මක බව, ඕවගේ දේවල් උගා දේශනා කරනවා. එතකොට ශ්‍රාවකයාගේ හිත ඒ පැත්තට නැමෙනවා. සීලේ පැත්ත. දාන කතං, සීල කතං, ඊළඟට සග්ග කතං. දන් දීලා, සිල් රැකලා ස්වර්ග සම්පත් ලබාගෙන ඉන්නේ. මනුෂ්‍ය ලෝකේ මහා ධනවත් කුලවල ඉපදිලා මනුෂ්‍ය සම්පත් විඳින්නේ. දිව්‍ය ලෝකයේ මහානුභාව සම්පන්න දිව්‍ය රාජ්‍යවල ඉපදිලා දිව්‍ය සම්පත් විඳින්නේ. ස්වර්ග කතාව කියන්නේ ඕක තමයි. ඒව දේශනා කරන සග්ග කතා. දෙමිනිසාදී වශයෙන් මේ සැප සම්පත් ලබාගෙන ඒ සැප විඳින හැටි ඒව දේශනා. ඊළඟට කාමානං ආදීනව. මේ දිව්‍ය මනුෂ්‍ය වශයෙන් තියෙන කාම සම්පත්නේ. දිව්‍ය ලෝක හයත් මනුෂ්‍ය ලෝකයක් කියන මහත්තන කාම ස්වර්ගයේ කියන කාම සම්පත්තිය. කාමානං ආදීනමය. ආදීනම මේ කාමයන්ගේ තියෙන දෝෂ. පංචකාමයන්ට වැටිලා ඒවට ඇබ්බැහි වෙලා නේකාකාර අකුසල ධර්මයන්, පාප ධර්මයන් උපදින. පස්කව දස කුසල් කරන.
පංචකාමයන් ඔස්සේ ගිහිල්ලා අලකොටාගෙන මිනී මරාගෙන මේ විනාශයටපත් වෙන හතර පාදුකටපත් වෙන ඔය ආදීනමේ දේශනා කාමානං ආදී ජීව මනස දෙකේ කාම සම්පත් පිළිබඳව ආදීන ඒක දේශනා දැන් අර දානය පිළිබඳවත් සීලය පිළිබඳවත් හිතට වැදිලා ඉන්නකොට ඊළඟට දිව්‍ය මනස සම්පත් පිළිබඳවට හිත නැමිලා ඊට පස්සේ කාමානං ආදීනවං කියනකොට අරති විචාසාද ඔක්කොම නැතුණා ඒ කාමයන් දිව්‍ය මනස වශයෙන් ලබන ලෞකික සම්පත් සැප සම්පජන ඒයන් කිසිදු ප්‍රයෝජනයක් නැහැ කියලා ඒවා ආදීනව සහිතයි කියලා අන්න ඒයන් හිත පිටේනවා කාම සම්පත් ඕකාරා එයා කියන ලාමක බව දිව්‍ය මනස වශයෙන් ලැබෙන මේ කාම සම්පත් පිළිබඳව ඒලා කියන මේ ලාමක බව පහස් බව ඒවා දේශනා ආදීනවං සංකිලේසං ඒවා කෙලෙසන බව කෙලෙසලා යන වෙනස් වෙලා යන බව ඒ කාමයන්ගෙන් ඇති වඩක් නැති බව ඔක්කොම දේශනා කරනවා. දැන් මෙයාගේ හිත ටිකෙන් ටික පියවරෙන් පියවර අරගෙන යනවා ඉදිරියට. වැඩි අලුතෙන් බුද්ධ ශාසනයට ඇතුළත් වෙන අයට බුදුහාමුදුරුවෝ කරන දේශනා ක්‍රමයක් තමයි. දැන් එයාගේ හිත මේ කාමයන්ට නැමෙන්නේ ආදීනවකින් ඕකාරං සංකිලේ ලාමක බව කෙලිසලා යන බව ඔක්කොම දේශනා. නෙක්ඛම්මේ ආනිසංසම් පකාශේ මේ කාමයන්ගෙන් වෙන් වෙලා කාමයන්ට පිටුපාල නෛෂ්ක්‍රම්මිත යාමේ ආනිසංසත නෛෂ්ක්‍රම් මේ තේරුම් කියනවා මෙතන කියන්නේ මේ කාමයන්ට පිටුපාල කාමයන් අතහැර දමන එක පිළිබඳ කාමයන්ට පිටුපාල යනවා නෙක්ඛම්මේත ආනිසංසං කාමයන්ට පිටුපාල යාමේ කාමයන් අතහැර දැමීමේ ආනිසංස දේශනා කරනවා යදා භගවා අඤ්ඤාපි සියස්ස සේනාපතිස්සං සිය සේනාපතියගේ හිත දැන් හොඳට හැදිලා නීවරණයන් ඈතට ගිහිල්ලා ශ්‍රද්ධාව ඇති වෙලා ගුණ ඇති වෙලා උදාග්ග පිට්ඨං ඔය විදිහට උදාග්ග බවට පස්සලා හොඳට හිතයි. අතකෝ භගවා යා බුද්ධානං සාමොක්ඛංසිකා දේශනා සම්පකාසී. බුදුරන්ගේ තියෙනවා මේ සාමොක්ඛංසික දේශනා. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය ගැනයි කියන කතාව. තමන්ම ශ්‍රවාගත් තමන්ම අවබෝධ කරගත් ධර්මයේ තමයි චතුරාර්ය ඒකද තමයි මේ සාමුක්ඛංසික දේශනා කියන්නේ. සේය ප්‍රාපිසුද්ධං මත්තං අපගත කාලකං සම්මදේව රජලං ප්‍රතිග්ගන්හි. හොඳට මානසයක් වස්ත්‍රයක් සේරම පිරිසිදු කරාට පස්සේ ඕනම වලකයක සායමක් ඒකට අල්ලගන්න. අතකෝ සියස්ස සේනාපතිච්ච විරජං වීත බලං ඒත මලං ධම්මචක්කුම් උදපා
දහම් මැස පහළවනා කියලා දේශනාවේ තියෙනවා. යංකින්ච සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං. යමක් මේ ලෝකයට පහළ වෙනවා නම් ඒ සියලුම විනාශයට යන සුළුයි කියන අවබෝධය. කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව අනිත්‍ය පිළිබඳව අවබෝධය ගැනයි මේ ප්‍රකාශ කරන්නේ. විරජං වේතමලං ධම්මචක්කුම් උදපාද. යං කිංච සමුදය ධම්මං සම්බන්තං නිරෝධ. යමක් මේ ලෝකේ පහළ වෙනවා නම් ඒක ඔක්කොම නිරෝධයට විනාශයට යන ස්වභාවය. ඒ කියන්නේ මේ සිය සේනාපතිය දැන් මේ ධර්මයට අනුව ගිහිල්ලා ධම්මස පහළ වුණා කියන්නේ. අතකෝ අඤ්ඤා කොණ්ඩඤ්ඤස්ස විරජං වීතමලං ධම්මචක්කුම් උදපාදි කියලා කියනවා. මෙතන කියන්නේ ඒක ධම්මස කියන්නේ සෝවාන් මාර්ග ඥානය. මේ සිය සේනාපතිය සෝවාන් බවට පත් වෙනවා. ධම්මචක්කුම් උදපාදි කියන්නේ ඒකයි. බුදුහාමුදුරන්ගේ බණ අහලා සෝවාන් බවට පත් වෙනවා. අනේ එතන පිළිබඳව තමයි පොඩ්ඩක් මාතෘකාවට ගත්තේ. අතකෝ සීහෝ සේනාපති දිත්ත ධම්මෝ මනාකොට මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් දැක ගන්නවා. දිත්ත ධම්ම කියන්නේ ඒකයි. තමන්ම මේක මනාකොට අවබෝධ කරගන්න දිත්ත ධම්ම. සෝවාන් පුජ්‍යලයට කියන නම් පෙළියක් තමයි මෙතන කියන්නේ. දිත්ත ධම්ම. තමන්ම දකිනාලද ධම්ම දිත්ත ධම්ම. පත්ත ධම්ම පැමිණෙන ලද ධම්ම. මේ හැමකින් අදහස් කරන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ අවබෝධයට පැමුණුණා. පත්ත ධම්ම. විදිත ධම්ම. තුන්වෙනුව ප්‍රකට කරගන්නාද ධර්මයන්. ඒ සෝවාන් වෙච්ච පුද්ගලයාට අනිත්‍ය ආදී ධර්ම චතුරාර්ය සත්‍ය ධර්මයේ හොඳට ප්‍රකට කරනවා. විදිත ධම්ම කියන්නේ ඒකයි. හොඳට ප්‍රකට කරගන්නාද ධර්ම. පරිෝගාල්ල ධම්ම. බැස ගන්නාලද ධර්මයන්. සෝවාන් බවට පත් වුණාන් පස්සේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව නුවණින් දැස ගන්නවා. පරිෝගාල්ල ධම්ම කියන්නේ ඒකයි. නුවණින් දැස ගන්නවා. චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව අවබෝධ කර ගැනීමෙන් නුවණින් දැස ගන්නවා. හරියෝගල්ල ධම්ම. තෙන්න විතකෙච්චෝ. විතකෙච්චාම කියන එක තරණය කරන මේ සෝවාන් පුජ්‍යලයාගේ ස්වභාවය මේ පදවලින් කියනවා. චිත්ත ධම්මෝ, පත්ත ධම්මෝ, විදිත ධම්මෝ, පරිෝගාල්ල ධම්මෝ, තෙන්න විතකෙච්චෝ. විතකෙච්චාව තරණය කරනවා කියන්නේ සැකය බුද්ධ ආදී අටතන සැකය කියන්නේ. තව තියෙනවා අතීතේ මම උන්නද නැද්ද කියලා 16ක් මේ ඔක්කොම විචිකිච්ඡාවල් තරණය කරනවා. කොමනක් කරනවා. තින්න විචිකිච්ඡ විගත කතංකතෝ. කතංකත කියන්නේ ඔය විචිකිච්ඡාවට කියන නමක් තමයි. කොහොමද ආරෙමද මෙහෙමද
කියලා මේ දෙපැත්තට යන ගතිය දෙවිට යාමට බුදුහාමුදුරුවෝ සම්්‍යක් බුද්ධද සම්්‍යක් සම්බුද්ධද නැද්ද? ධර්මයේ ස්වාක්ඛාතද නැද්ද? සංඝයා සුපටිපන්නද නැද්ද? අරහෙමද මෙහෙමද? බුදුහාමුදුරුවන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ආදී තිබුණාද නැද්ද? ඔය තරම් ඥාන සම්පත්තියක් බුදුහාමුදුරන්ට තිබුණාද නැද්ද? ඔය සතුටක් අතං කති භාව කියන්නේ ඒ ඔක්කොම විනාශ වෙලා යනවා. විගත කතං කති මේසාරජ්‍යප්පත්තු මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව විසරද බවට පත් වෙනා මේ දෙන්න සෝවාන් වුණාන්පත් මේසාරජ්‍යප්පත්තු කියන්නේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳව විසරද බවට පත් අවබෝධයෙන් නිකන් අහලා නෙමෙයි අවබෝධයෙන් විසරද බවට පත් අන්තිමේක තමයි අපරප්පච්චයෝ සත්තු ශාසන. මේ ශාසනේ අපරප්පච්චය කියන්නේ මේ දෙලක් කවුරුවත් කිව්වට නෙමෙයි. බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාව ඇති කරගන්නේ කවුරුවත් කිව්වට නෙමෙයි. ස්වයං අවබෝධය අපරප්පච්චය කියන්නේ තමන්ගේම අවබෝධය. දැන් මේ පද තේරුම් කියාපු හැටියට විත්ත ධම්මෝ විදිත ධම්මෝ පත්ත ධම්මෝ විදිත ධම්මෝ පරියෝගාන ධම්මෝ තින්න විචිකිච්ඡ විගත කතංකතෝ දේශාරජ්‍යප්පත්තු ඔය පද ටිකෙන් එනකොට අපරප්පච්චෝ සත්‍යසාස මේ ශාසනේ කාගෙන්වත් උපදෙස් ගන්න එම අවස්ථන්න කවුරුවත් කිව්වට අවබෝධ කර තමන්ගේ නුවණින්ම මේ සේරම අවබෝධ කර අපරප්පච්චෝ සත්‍යසාසනේ කියන්නේ භගවන්තං ඒකද ඊළඟට මේ සීහ සේනාපතිය භාග්‍යවතුන් වහන්සේට මෙහෙම වදා ප්‍රකාශ කරනවා. අතුලාසේ තුනෝබන්තේ භගවා ශාසනාය බක්ඛ ස්වාමීන් භාග්‍යවතුන් වහන්සේට මගේ දානය පිළිගන්නාසේ ඊළඟට ආරාධනා මත බුදුහාමුදුරුවෝ ආරාධනේ පිළිගන්න. දැන් ඉතින් සීහ සේනාපති අසෝවාන් පුච්චලේ ආය වෙනස් වෙන කෙනෙක් නෙමෙයි. ජීවිතේටම වෙනස් වෙන්නේ. බුදුහාමුදුරුවෝ ගැන ඇතිවෙච්ච ශ්‍රද්ධාව ඒක කාටවත් කඩන්න දෙන්න මොනම දෙයක්වත් කරන්න. සෝවාන් බුදුහාමුදුරුවෝ මේ දානය ආරාධනාව පිළිගත්තා. පිළිඅරගෙන දැන් ගෙදර සීහ සේනාපතියගේ ගෙදර නෙමෙයි මාලිගාවක් මහා ධනමතේ ප්‍රධානී මාලිගාවේ දානේ රැස්ති කරනවා. අදට ප්‍රණීත ආහාර පාන දාන රැස්ති කරනවා. තමන්ගේ හිතවතෙකුට ගෝලෙකුට දීව ගිල්ලනිටම් පවත්තමං සංජානා කියන්නේ කඩපිලේ උසවන්න තියෙන මොනවා හරි මත්ස්‍ය මාංශ තියෙනවා නම් අරන් එන්න. ඒ ගෝලයා ගිහිල්ලා ඒ වාදගෙන ආවා. ඇවිල්ලා ඉතින් හොඳට දානේ ප්‍රණීතව පිළියෙල කළා. දැන් නිගණ්ඨනාථ පුත්‍රයා යාගේ ශ්‍රාවකයෝයි බුදුහාමුදුරන්ට නිග්‍රහ කරන්නේ. සීහ සේනාපතිය මහා ලොකු අතෙක් මරලා ශ්‍රමණ ගෞතමයන්ට දන් දෙනවා කියලා ප්‍රචාරයක් කරනවා. සාරාමා
ඉතින් මෙහෙම එකක් තියනවා කියලා අර සිය සේනාපතියාට හිතවත් එක්ක ඇවිල්ලා කනට කොඳුරලා කිව්වා. ඒ දාන වෙලාවේ සිය සේනාපතියා කිව්වා මොරයන් වැඩක් නැහැ. ඒගොල්ලෝ කවදත් මේ තුනුරුවන්ට නිග්‍රහ කරන අයනේ. ඒ නිසා අපිට ඒයන් වැඩක් නැහැ. අපි දානෙ දෙමු කියලා බුදුහාමුදුරන්ට දායකයන් සිය සේනාපතියාගේ මාලිගාවේ දාන පූජා කළා. අවසානයේදී බුදුහාමුදුරනේ සීහ සේනාපතියා ප්‍රධාන කොට ඇති පිරිසට අනමේන ධර්ම දේශනාවක් කළා. එතන මොකද වෙනසක් වෙච්ච බව සඳහන් වෙන්නේ නැහැ. අනමේන මේ දානේ පිළිබඳව දේශනාවක් කළ බුදුහාමුදුරුවෝ අර ශාලාමා නුවර මහ වනයේ කුටාගාර ශාලාව කියන විහාරයට බැහැ. අන්නෝක තමයි මේ සීහ සූත්‍රයේ විස්තර. සහවාදුරත කරුණු කෙටි කළා සාරාංශය වගේ තමයි කියලා දුන්නා. මේක හුඟක් කියනවා මේ බුදුහාමුදුරුවෝ ගැන බුදුහාමුදුරන්ගේ තත්ත්වය මොකක්ද? අක්ඛිරවාදී ආදී පද 8ක් තියෙනවා. ඒ නෑම හැකින්ම බුදුහාමුදුරුවෝ මේ සත්‍යයන් හික්මවන හැටි, ශ්‍රාවකයන් හික්මවන හැටි තමයි කියන්නේ. ඉතින් කොහොම වුණත් මේ බුදුහාමුදුරන්ගේ ආනුපුබ්බේ කතාව ඒක අහපු සිය සේනාපතියාගේ හිත මනාකොට හැදුණා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ පිරිසිදු වස්ත්‍රයකට සායම් පවන්න වගේ සාමක්ඛංශික දේශනා කියලා චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කළාම අවබෝධ. ඒක තමයි විත්ත ධම්මෝ, පස්ස ධම්මෝ, විචිත ධම්මෝ, පරියෝගාලන ධම්මෝ, සින්න විචිකිච්ඡ, විගත පදංකතෝ, ඒසාරජ්ජප්පත්තෝ, අපරප්පත්තෝ සත්තු ශාසනය කියන මේ පද පෙළියෙම කියවෙන්නේ. එයාගේ විතරක් නෙමෙයි සෝවාන් පුජ්‍යලේකුගේ ලක්ෂණ. සියසේනාපතිය පමණක්. සෝවාන් පුජ්‍යලේකුගේ ලක්ෂණ ටික තමයි මේ පද පෙළියෙම කියන්නේ. කලින් කිව්වා ධම්මචක්කං මොදපාදී අංකිත සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං. මේ ලෝකේ පහළ වෙන යම් ධර්මයක් කියනවා නම් හේරම විනාශයටපත් වෙනවා කියන ධම්මක විදර්ශනා නුවණ මාර්ග නුවණ මේ සියසේනාපතියට පහළ වුණා. ඉතින් දැන් අපේ කාල සීමාවත් අවසන් වෙන්න යන්නේ. අදම සීය සූත්‍රයේ සඳහන් වෙන බොහොම සැකෙමින් ඉස්සර කරලා